වනකම් අස්සලාම් වලකම් good evening හැමෝටම ඔන්න ඉතින් අදත් youth art beat අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා අපි හවස 5 වෙනකොට පුරා පැයක් ඔයගොල්ලන්ගේ ගෙදර අපි ගත කරන්න සූදානම් බොහොම දක්ෂ නිර්මාණ ශිල්පියෙක් එක්ක. ඉතින් හැමදාමත් youth art beat වැඩසටහන වෙන් වෙන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන්. මොකද දක්ෂයින්ට අපි අපේ ආසනය හැමදාම වගේ සුපුරුදු විදිහටම වෙන් කරනවා. මේ වෙනකොට දක්ෂයින් 200කට අධික ප්‍රමාණයක් අපි අපේ youth art beat ප්‍රෝග්‍රෑම් එක හරහා ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයගේ වැඩ, ඒ අයගේ දක්ෂතාවය, නිර්මාණශීලීත්වය මේ හැම දෙයක් ගැනම අපි ඔයගොල්ලන්ට කියලා තියෙන. ඉතින් තවදුරටත් අපි මේ වැඩසටහන බොහොම ආඩම්බරයෙන් ඉදිරියට කරගෙන යනවා. ඔයගොල්ලන්ගේ ප්‍රේක්ෂක ආදරය, ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් එක්ක ඉතින් හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉඳී කියලා අපි විශ්වාස කරනවා. මොකද ඔබ ඒ ලබා දෙන ආදරයත් එක්ක තමයි අපි අපේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් අදත් අපි බොහොම දක්ෂයෙක්ව වැඩියෙන් වැඩ කරන ඉතින් පිටුපස්සේ ඉන්න දක්ෂයෙක්ව තමයි අපි එකතු කරගත්තේ. ඒ වගේම තමයි වැඩි වයසක් නැහැ. ඉතින් අපි එයා ගැන කතා කරන්න කලින් මගේ ඇසියා ඉන්නවා වෙනදා වගේම ඉතින් පාඩුවේ පැත්තකට වෙලා අත් දෙක වැඳගෙන ඕම තමයි බ්‍රෝ ඉන්න ඕනේ. ඔව් මාම මොකද අර මොකක්ද අපි එකට කියන්නේ මේ අවස්ථාව දෙන්න ඕනේ කියලා කියන්නේ ඒකට. ආමත් ඉස්සෙම නිකන් අර එක මූණ පෙන්නලා අර ඇති වුණාම ඒක අර පොඩ්ඩක් දුන්නා නේද? ඇත්ත. හොඳ ප්‍රයෝජනයක් ගත්තා. ඔයාගේ කියන්නේ ඔයාගේ වැඩ කටයුතු කොහොමද? හොඳයිද? මේ දවස්වල වැඩ කටයුතු හොඳයි. ඉතින් වරදක් නැහැ. සින්දුවක් දෙකක් කරගෙන ෂේප් එකේ ෆ්‍රීලාන්ස් වැඩ කරන් ඉන්නවා. ඇත්තටම මන්ට ඔයා ගැන සතුටුයි. ඇත්තටම ඔයා දැන් බොඩි එක ගැන හිතනවා නේද? දැන් හොඳ හෙල්දි වෙලා නේද? මොකද මේන්ටේන් කරන්න ඕන දැන් පොඩ්ඩක් මැෂින් එක අවුල්. මට තේරෙනවා. ඇත්තටම අපි 200 වෙනි වැඩසටහන කරනකොට මොකට සෑහෙන මතක හිටින තෑග්ගක් ලැබුණ එක ගැන මම සෑහෙන සතුටු වෙනවා. හරි. ඔන්න එනවා වෙනද වගේම අපි අදත් මේ පටන් ගන්න හදන්නේ youth art beat. ඉතින් ලංකාවේ අලුත්ම නිර්මාණ ශිල්පීන්ට අවස්ථාව හම්බෙන ලංකාවේ එකම රූපවාහිනී වැඩසටහන youth art beat. ඉතින් අදත් අපි මැදිරියට ඇවිල්ලා ඉන්නවා ලංකාවේ ඉන්න දක්ෂයෙක් වැඩකාරයෙක්. ඉතින් වැඩි කතා බහ කරන්නේ නැතුව අපි අඳුනලා දෙමු අද කවුද අපේ මැදිරියේ ඉන්නේ කියලා. අපි සුබ සන්ධ්‍යාවක් කියනවා ඉසුරු ලියනගේ. අයබෝන්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. හොඳයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ෆොටෝග්‍රැෆි ඡායාරූපකරණය ගැන ටිකක් වෙනස් කතා බහක් වෙන්න පුළුවන්. හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක් තමයි අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. ඉස්සෙල්ලාම අපි කැමති ඉසුරුගෙන් අහන්න. කියන්නකො ගම් පළාත කොහෙද පාසල් ගියේ ඒ දේවල් අපිට කියන්නකො විස්තර. මම කෑගල්ලේ ගම. මගේ මූලික අධ්‍යාපනය පින්දෙනිය ජාතික පාසල අටාල. ඊට පස්සේ මම ඕලෙවල් ඒලෙවල් කරේ පින්දෙනියේ. ඊට පස්සේ ඒලෙවල් වලින් පස්සේ මම කැලණි විශ්වවිද්‍යාලයට තේරෙනවා. ඇත්තටම මම මුලින්ම ඩාන්ස කෙනෙක්. කැම්පස් එකට යන්නේ නැටුම් කරන්න හිතාගෙන. හැබැයි ගියාට පස්සේ එතෙන්දි මට හම් වෙනවා ෆොටෝග්‍රැෆි කියන සබ්ජෙක්ට් එක. ඒක අපේ විශ්වවිද්‍යාලේ තියෙනවා ඉමේජ් ආර්ට් කියලා. ඒ කියන්නේ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශය. ඒකේ ෆොටෝග්‍රැෆි, ෆිල්ම්, ඩොකියුමන්ටරි කියන දේවල් ගැන තමයි අධ්‍යයන කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉමේජ් ආර්ට් තෝරගෙන ඊට පස්සේ දැන් ඩිග්‍රී කම්ප්ලීට්. මම ශාස්ත්‍රය තුල වෙඩින් ෆොටෝග්‍රැෆි සහ ඊට අමතරව මොඩලින්, ෆැෂන් කියන කැටගරිස් කරගෙන යනවා. හොඳයි. ඔය විදිහට තමයි ඉසුරුගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඉතින් ගොඩක් දේවල් කතා බහ කරන්න ඕනේ. අතට මටත් සතුටුයි මගේ විශ්වවිද්‍යාලය අධ්‍යයනය කරපු බොහොම දක්ෂ සිසුවෙක්. ඉතින් ඒ වගේම තමයි දැන් අපි මේ ඡායාරූප කලාව සම්බන්ධයෙන් තමයි අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මම හිතනවා මේ අද දවසේ මේ කතාව ඔබට ගොඩක්ම වැටහෙවි. මොකද අපි මේ හොඳ විධිමත් අධ්‍යයනයක් එක්ක තමයි මේ වැඩේට බැහැලා තියෙන්නේ. එතකොට ඒ හරහා ලැබෙන දැනුම අතිශය ප්‍රයෝජනවත්. දැන් ඉසුරු ඡායාරූප කලාව කියන දේවාට දැනෙන්නේ කොහොමද? සහ ඔයා හිතන්නේ මොකක්ද ඒක ඇත්තටම? මෙහෙමයි. ඡායාරූපකරණය කියලා කියන්නේ ඇත්තටම ෆොටෝ එකක් ගන්න එක නෙවෙයි. අප දැන් ගොඩක් කට්ටිය ඒක ඡායාරූපකරණය කියන දෙයට එන්නේ විෂය සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයකින් තොරව. ඒ කියන්නේ ඡායාරූපකරණය කියන දේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒතරම ඉතිහාසය ගත්තොත් ඉස්සල්ලාම මුලින්ම කියන්න ඕනේ ඡායාරූපකරණය කියලා කියන්නේ මේක ආලෝකයත් එක්ක වෙන ගනුදෙනුවක්.
කියන්නේ ආලෝකය නැත්තම් අපිට ඇත්තටම එක්ස්පෝස් එකක්. ඒ කියන්නේ අනාවරණයක් කරගන්න අපහසුයි. කියන්නේ ඒ කාලේ හිටපු පරීක්ෂකවරු ආලෝකයේ තියෙන ඒ භාවිතාවන් පිළිබඳ පර්යේෂණය කරලා ඊට පස්සේ ආලෝක සංවේදී පටල මත අනාවරණය කරගන්න තැන දක්වා ඇවිල්ලා තමයි අද වෙනකොට DSLR කැමරාවෙන් ඩිජිටල් කියන තාක්ෂණය දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඉස්සල්ලාම ලියනාඩෝ ඩා වින්චි හොයාගන්නවා කැමරා ඔබ්ස්කියුරා කියලා උපකරණයක්. ඒකෙන් ආලෝකය සමග ඇතිවෙන ප්‍රතිබිම්බය ඔහු අඳිනවා. ඊට පස්සේ 1826 දී රිදී ලවන පටලයක් මත ප්‍රථම අනාවරණය සිදු කරගන්නවා ජෝසප් නිසපෝ නිස්පේ කියන විද්‍යාඥයා. ඊට පස්සේ 1839 හොම වකවානුත් එක්ක ඇවිල්ලා කොඩැක් සමාගම විසින් රින පටක නිර්මාණය කරලා ඊට පස්සේ අද වෙනකොට ඩිජිටල් තාක්ෂණය දක්වා මේ පැවතෙන දෙයක් තමයි මේ ඡායාරූප කලාවේ අනාවරණය කියන දේ. ඊට පස්සේ ඡායාරූපකරණය කියලා ගත්තාම ඡායාරූපකරණය තුල තියෙනවා සබ්ජෙක්ට් එකක් තියෙනවා, ඊට පස්සේ ෆෝම් එකක් තියෙනවා, කන්ටෙන්ට් කියලා තුනක් තියෙනවා. ඔය තුන සම්බන්ධ කරගෙන නිවැරදි අධ්‍යයනයකින් පසුව තමයි ඡායාරූපකරණය කියන දේ එළියට එන්නේ. ඒ කියන්නේ ඡායාරූපකරණය කියන දේ අපි මේ දකින්න දේ ඒ විදිහටම අරන් ප්‍රේක්ෂකයා අතරට ගියොත් ඒකේ කිසිම කලාත්මක බවක් හරි ගුණාත්මක බවක් හරි නැහැ. හැබැයි අර කියපු දේවල් එක්ක ඒක ගොඩ නැගිලා වස්තුන් සංවිධානය වෙලා ඒ දේ වෙනකොට ඒ ඡායාරූපයේ ප්‍රේක්ෂකයා අතරට ග්‍රහණයට ලක් වෙනවා. ඒ කියන්නේ ෆොටෝ එක දිහා අපි ටිකක් වෙලා බලා ඉන්නවා. කියන්නේ අර කියපු දේවල් ඒ වස්තුන් සංවිධානය වෙලා ඒ නිවැරදි සංස්කරණයන් සියල්ලම සිදු වෙලා තියෙනවා ඒක තුල. රයිට්, අපි කතා කර ඉසුරුත් එක ඡායාරූපකරණය ගැන හිස්ටරි එක. මේ හිස්ටරි එකේ මොනවාද තිබ්බ දේවල් කොහොමද මේ සමේක ආවේ කොහොමද DSLR කැමරාව දක්වා ආවේ කොහොමද කියන කාරණාව ගැන. ඔව්, මම හිතන්නේ මේ හිස්ටරි එක ගැන පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඉසුරු අපිට ගෙනාපුවා. අපි ඒක බලලා ආයේ ඉසුරුත් එක කතා කරමු. Photography is hinged on the discovery that if you poke a hole in the wall of a dark room, you create camera obscura. Light passing through the hole is projected upside down and retains color and perspective. The first historical mentions of camera obscura in pinhole photography are by ancient philosophers Mauzi, Aristotle, and Alhazen. In 1490, Leonardo da Vinci records detailed descriptions of camera obscura and uses it to trace stuff. By the 1700s, camera obscura devices are common, and there's evidence to suggest artists like Rembrandt, Vermeer, and Caravaggio used them. Sketchy. In 1724, Johann Heinrich Schulze discovers that substances mixed with silver nitrate react to light. Sadly, the images fade soon after. Until one day in 1826, the world's first photograph is taken by Joseph Nicephore Niepce in France using a procedure called heliography. Voila! This exposure takes several days, and you can see the sun lights up both sides of the building. After his death, Niepce's partner Louis Daguerre continues his work and creates the first practical photographic process in 1833, the daguerreotype. In 1839, the French government buys and declares the daguerreotype free to the world. This is when cool stuff starts happening. Like the first photo of a human. Although this exposure lasted around 7 minutes, a man was getting his shoes polished and was standing perfectly still, thus making history. This was also the first photo with soul. And of course, the world's first selfie is taken by a guy named Robert Cornelius. And humans gonna human. It wouldn't take long for nude photography to kick off too. In 1840, Henry Fox Talbot unveils the calotype, a process based on negatives that allows for paper copies to be made. However, Talbot tried to charge license fees for the calotype, so it didn't really catch on. Compared to Daguerre, whose name is now one of 72 names inscribed on the Eiffel Tower, Talbot spent his life fighting lawsuits and eventually gave up on photography. You could say Talbot became a bit negative in the end. It's also important to mention the contribution of Sir John Herschel, who published many essential research papers and coined the term photography, from the Greek words of light and drawing. By the 1850s, mobile photo studios were all the rage because photos had to be developed on site. Exposure times were about 3 minutes long, so people used neck braces and drugs to keep still. It's also why nobody smiled in early photos. What could be the world's first Photoshop occurs in 1861. The head of Abraham Lincoln is placed on a more noble body.
The world's first color photograph is also produced. It's of a bow. In 1871, Richard Leach Maddox, who had an outstanding mustache, invents the gelatin dry plate. This means smaller cameras and no tripods necessary. Great success, old chap. Now, here's a cool story, bro. In order to settle the debate of whether all four of a horse's hooves ever simultaneously leave the ground, Englishman Edward Muybridge sets up 12 cameras with wire triggers in the path of a galloping horse. The world's first photo sequence proves that they do. In 1885, George Eastman, founder of Eastman Kodak, invents roll film. The first handheld camera, the Kodak, goes on sale in 1888. Why Kodak? Because Eastman just liked the letter K. The Kodak came preloaded with 100 exposures that needed to be sent back to the factory for processing and reloading when the roll was finished. Eastman takes mass-market photography a step further in the early 1900s with the Brownie, an affordable box camera that introduces the concept of the snapshot. Lights employee Oscar Barnack builds the revolutionary 35mm Leica 1, which goes into production in 1925. The camera allows photographers to go mobile and capture the moment. Some of the most iconic images in history would later be taken on Leicas. The first single-lens reflex SLR camera arrives in 1949. And the first digital image is created from a scan in 1957. However, digital cameras would only arrive a little later, in 1975, when Steve Sasson, a young engineer working for Eastman Kodak, invents the first digital camera. But nobody at Kodak is interested in digital. Who wants to see their photos on a TV? Why change the profitable film photography formula? Too late. Kodak only later switches to digital in 2004 and files for bankruptcy in 2012. The digital revolution begins in the 90s. DSLRs, point and shoots. Photography had never been more accessible. Well, until the first mobile phone with a camera came out in 2000. Game changer. 15 years later, and modern smartphones now have insanely powerful cameras. In just seconds, we are able to capture every moment and share it online. Photography has become a global passion and has truly brought the world closer together. Right. අපි බැලුවේ ෆොටෝග්‍රැෆි History එක කොයි වගේද මොකද මේ අපි මේ වැඩසටහනේ අපි ගොඩක් ඡායාරූප ශිල්පය ගැන කතා කරා. හැබැයි මේ වගේ ගොඩක් ඩීප් කතා කරලා නැහැ. මම හිතන්නේ අපේ කලින් වැඩසටහන් වල මේ ඡායාරූපකරණයේ මේ අතීතයේ නියැලෙන පිරිසගේ එක්ස්පීරියන්ස් එක තමයි අපි කතා බහ කරලා තියෙන්නේ. හැබැයි මෙතන සිව්වසරක අධ්‍යාපනය, එතනින් එහාට ලබාගත් අත්දැකීම් මේ සියල්ලක් එක්කම එකතු වෙලා බොහොම විධිමත් විදිහට අද දවසේදී අපි ඡායාරූපකරණය, ඡායාරූප කලාව සම්බන්ධයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාව වගේ රටක ඡායාරූප කලාව වැඩි තැනක් තියෙනවා. නමුත් එතනදී ලංකාව වගේ තැනක කතා නොකරන දේවලුත් තියෙනවා. ඒ දේවල් පිළිබඳව අපි කතා බහ කරන්න විශේෂයෙන්ම මේ ඡායාරූප කලාව තුළ තියෙන ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් සමහර වෙලාවට දැන් ඉන්න ඡායාරූප ශිල්පීන් දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි කතා බහ කරන්න ඕනේ. හරි, හිස්ටරි එක සම්බන්ධව දැන් හිස්ටරි එකේ අපේ වීඩියෝ ක්ලිප් එකක් බලුවා. බොහොම අපූර්වට මම හිතන්නේ ස්ටේජ් එකෙන් ස්ටේජ් එක, ෆේස් එකෙන් ෆේස් එක හැමදේම ඉන් ඩීටේල් අපිට තේරුණා නේද? ඔව් අපි බැලුවා. ඉතින් මේ මම හිතන්නේ මට හිතුණා දැන් මේ දේවල් බැලුවට පස්සේ මේ මට අහන්න මේ අපේ ඉස්රෝගෙන් මේ ඡායාරූපකරණය ගැන මොකක්ද මේ ඡායාරූපකරණය කියන්නේ සහ මේකේ තියෙන මේ අණු කොටස් මොනවාද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඔව්, ඡායාරූපකරණය කියන්නේ ඇත්තටම ආලෝකය සම්බන්ධයෙන් කරන ගනුදෙනුවක් කියන එක මම මුලින්ම කිව්වා. කියන්නේ ආලෝකය කියන්නේ ගුප්ත විද්‍යාත්මක පදනමක් මත විග්‍රහ කරන දෙයක්. ඒ කියන්නේ ආලෝකය තියෙන තැනදීත් අපිට පුළුවන් ඡායාරූපයක් ගොඩනගා ගන්න. ඡායාරූපකරණය කියන දේ ගත්තාම මම මුලින් කිව්වා වගේ සබ්ජෙක්ට් ඊට පස්සේ ෆෝම් කන්ටෙන්ට් කියන තුනත් එක්ක තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. කියන්නේ සබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ අපේ කුමක් පිළිබඳවද අර්ථය හෝ සංකල්පනාව කියන දේ. කියන්නේ අපි ෆොටෝ එකක් ගන්න කලින් ඒකට අර්ථයක් තියෙන්න ඕනි, සංකල්පනාවක් තියෙන්න ඕනි. ඊට පස්සේ ෆෝම් කියලා කියන්නේ ස්වරූපය. කියන්නේ එතකොට ස්වරූපය කියන එක යටතේ කොටස් හතරක් සරලව විග්‍රහ කරන්න පුළුවන්. ලයින්ස්, ෂේඩ්, ටෙක්ස්චර්, කලර් කියන. ඒ කියන්නේ ෆොටෝ එකක් ඇතුලේ අපිට කියනවා අපි එලිමන්ට් බැලන්ස් කරනවා කියලා. නැත්නම් ලීඩින් ලයින්ස් කියලා කිහිපයක් තියෙනවා. ඒක මෙහෙම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඒ කියන්නේ අපි ෆොටෝ එකක් ගත්තාම ඒකේ ලයින්ස් එක්ක අපි මොකක් හරි වස්තුවක් සංවිධානය කරොත් ඒ ෆ්‍රේම් එක ඇතුලේ කියවීමක් තියෙනවා අපිට. ඊට පස්සේ ෂේඩ් කියන දේ, ඊට පස්සේ ටෙක්ස්චර් එක.
වර්ණය අතීතේ නම් තිබ්බේ black and white. දැන් මේ වෙනකොට කලර් දක්වා ඩිජිටල් කියන තාක්ෂණය දක්වා මේක විහිදිලා තියෙනවා. ඊට පස්සේ අපි මේක හැමතිස්සෙම වර්ණ එක්ක කරන ගනුදෙනුවක්. ඡායාරූපයක් කියලා කියන්නේ. ඒ කියන්නේ විවිධ අර්ථ තියෙනවා වර්ණ වලට. warm colors, cool color, ඒ කලර් වලින් කියවෙන අර්ථයක් තියෙනවා. ඊට පස්සේ අපි එනවා content කියන එකට. ඒ කියන්නේ අන්තර්ගතය. පෙළගැස්ම. ඒ කියන්නේ ඒකේ සාහිත්‍යමය කොටස. ඊට පස්සේ මේක සාහිත්‍යමය කොටස කියන්නේ ඒක අපි පුද්ගලයන් එක්ක කරන දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ථාන සම්බන්ධව කරන දෙයක් වෙන්න පුළුවන්. වස්තුන් සම්බන්ධව කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුනේ ගොඩනැගීමත් එක්ක තමයි ඡායාරූපකරණය කියන දේ අවසාන වශයෙන් ප්‍රේක්ෂකයා අතරට යන්නේ. අපි හිතනවා නම් කැමරාවක් ගත්ත ගමන් අපිට ෆොටෝ එකක් ගහලා ඒකෙන් දෙයක් දෙන්න පුළුවන් කියලා. හැබැයි එයා නොදැනුවත්ව ඒ දේ ඇතුලේ අර කියපු දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඒක දැනුවත් කමින් දෙයක් කරලා අපි ප්‍රේක්ෂකයා අතරට අරන් යනවා නම් මම හිතනවා ඒක සාහිත්‍යමය වටිනාකමකින් යුක්ත නිර්මාණයක් වෙයි කියලා. right. හොඳ උත්තරයක් ලැබුණා මම හිතන්නේ ඉස්සරකින් මොකද්ද මේ ඡායාරූපකරණය කියන්නේ සහ ඒකේ තියෙන මේ කැටගරිස් මොනවද කියලා. තව ගොඩක් ඉස්සරට කතා කරන්න තියෙනවා. ඒ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට යන්නේ පොඩි නියොන් වීඩියෝ එකක් බලන ගමන්. මේ youth art beat. බ්‍රේකෙන් පස්සේ අපි ආයෙ එකතුලා ඉන්නේ youth art beat එකත් එක්ක. ඉතින් බ්‍රේක් එකට කලින් අපි බැලුවා ලස්සන මේ නියොන් වීඩියෝ එකක්. මට හිතුණා ඉස්සරගෙන් අහන්න මේ කොහොමද මේ වැඩේ වුනේ? ඔව් ඔක වීඩියෝ එකක් කියන්නේ ඔකේ behind scene එකේ ට්‍රේල් එක ඔය. ඔක ෆොටෝ ෂූට් එකක්. නියොන් කියලා පේන්ට් එකක් තියෙනවා. ඒක ඇත්තටම UV ලයිට් එකත් එක්ක තමයි ඒ ඉෆෙක්ට් එක එන්නේ. ඒ කියන්නේ ඒක පේන්ට් එකක්, බොඩි පේන්ට් එකක්. කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ ඒකේ. මට ලංකාව තුළ මම ඒ වගේ දෙයක් දැකලා තිබ්බේ නැහැ. හැබැයි පිටරට ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා මම ෆලෝ කරන කීප දෙනෙක්ගේ ඒ වගේ කියන්නේ ඔය නියොන් පේන්ට් එක ගොඩක් ඒ කට්ටිය යූස් කරන්නේ නියුඩ් ආර්ට් එකත් එක්ක. ඒත් ලංකාවේ ටිකක් අපහසුයි වගේ දෙයක් කරන්න. එහෙනම් මම ෆේස් එකත් එක්ක මූඩ්ස් ටිකක් එක්ක පොඩි එක්ස්පෙරිමන්ට් එකකට කරපු වැඩක් තමයි ඕක. ඕක UV ලයිට් එකක් ඇත්තටම මම හදාගත්තේ මගේ තියෙන බ්ලූ ලයිට් එකකට පර්පල් කලර් කියන්නේ දම් පාට සෙලෝ ප්ලේන් එකක් දාලා ලයිට් සෙටප් එකේ ලයිට් 4කින් යන්නේ සහ ෆිල් ලයිට් එක මගේ ගොඩොක්ස් එකේ පොඩි ෆිල් එකක් එක්ක තමයි ওই වැඩේ ගියේ. කියන්නේ ඒක අපිට කැමති විදිහට ආර්ට් එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කලර්ස් මැච් කරලා අපේ ආර්ට් එක ඒ මොඩල්ගේ ස්කින් එකේ මේව කරලා ඊට පස්සේ ඒ ලයිට් එකත් එක්ක මේ ෂූට් කරන්න පුළුවන් අපේ කැමරා සෙටින්ග්ස් ටික බැලන්ස් කරගෙන. කියන්නේ ලයිට් එක යන්නේ නැහැ ෆොටෝස් මෙව එද්දී ලයිට් ටික බැලන්ස් කරගෙන අපි මොඩල් හසුරගෙන තමයි මේ ඒ ෂූට් එක කරේ. ඇත්තටම ඒක නියොන් ආර්ට් කියන එක ඒ පේන්ට් එක UV ලයිට් එකට ආන්සර් කරන සහ ඒක පිටරටවල වල හරි ප්‍රසිද්ධ එක කැටගරියක්. නියොන් පේන්ට් එක කරන බොඩි පේන්ට් ෆොටෝග්‍රැෆි කියන කැටගරි එක. right. හරි. ඉතින් ඒක ඒ විදිහට තමයි වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ මට හරි සතුටුයි මොකද හැම දෙයක්ම හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක
කරලම බලලා තියෙනවා මේක මේ අවුට්පුට් එක මේ විදිහටයි එන්නේ කියලා. දැන් මට තව දෙයක් දැනගන්න හිතුණා. දැන් අපි ඡායාරූපකරණයේ හිස්ටරි එක, ඡායාරූප කලාවේ හිස්ටරි එක ගැන අපි දැනගත්තා. එතනින් එහාට මේවල තියෙන කැටගරිස් සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීමක් කරා. ඒත් එක්කම තමයි තව දැනගන්න ඕන දෙයක් තමයි මේ ඡායාරූපකරණයට තියෙන මේ දෘශ්‍යමය පැත්තක්. විෂුවල් සයිඩ් එකක් තියෙනවා. මෙන්න මෙතනදී දැන් ඡායාරූපයක් ලබා ගන්නකොට ඡායාරූප ගත කරනකොට ඒ පැත්ත ගැන මොන වගේ කරුණු හරහා අවධානය යොමු කරන්න ඕනේ? ඔව් ඇත්තටම දෘශ්‍යමය පැත්ත ගත්තොත් අපේ සීන් එක ඊට පස්සේ අපි දකින විදිහ ඊට පස්සේ අපේ ෆීල් එක ඊට පස්සේ තින්කින් එක ඒ කියන තුනත් එක්ක තමයි මේ විෂුවල් කියන දේ බේස් වෙන්නේ. ඒ කියන්නේ අපි කොහොමද යමක් දකින්නේ? ඒ දකින දේ වඩාත් තියුණු ලෙස නිරීක්ෂණය කරලා කොහොමද අපි මේක ප්‍රේක්ෂකයා අතරට අරන් යන්නේ? ඊට පස්සේ පරිකල්පනය සංවර්ධනය කිරීම අපි තුල තියෙන. කියන්නේ අපේ ඒ කියන්නේ අපිට ෆීල් එකක් දෙන්න පුළුවන් නම් නිර්මාණයක් තුලින් ප්‍රේක්ෂකයාට ඒක තමයි මම හිතන්නේ විෂුවලිත් එක්ක එන එක දෙයක්. ඊට පස්සේ වඩා නිර්මාණාත්මකව හා ඵලදායී ලෙස ප්‍රකාශයට පත් කිරීම. කියන්නේ ඒක පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේදී වෙන වැඩක් බොහෝ දුරට. කියන්නේ සංස්කරණය තුලින් ඒක අපි ගන්න ඡායාරූපය කොහොමද ඵලදායී ලෙස ප්‍රේක්ෂකයා අතරට අරන් යන්නේ? ඒක තින්කින් එක. කියන්නේ අපි ගන්න ෆොටෝ එක අපිට මැනිපියුලේට් කරලා අපි හිතන්නේ නැති පැත්තකට අරන් යන්න පුළුවන්. කියන්නේ අපේ ඒක පරිකල්පන ශක්තිය සහ මේ ශාස්ත්‍රයේ තුල කරන හැදෑරීම් තුලින් ඊට පස්සේ අපි ෆලෝස් කරන ෆොටෝග්‍රැෆර්ස්ලා, රීටචර්ස්ලා ඒ කට්ටියත් එක්ක තමයි මේ ඡායාරූප කලාව තුල එන පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ තින්කින් එක එළියට දෙන්න පුළුවන් විදිහක්. ඒ විදිහට තමයි ඒක ගොඩ නැගෙන්නේ. හරි. දැන් ඉස්සරෝ අපි කතා බහ කරා ගොඩක් දේවල් සම්බන්ධව අපේ මේ හිස්ටරි එක සම්බන්ධව සහ මේකේ තියෙන කැටගරිස් සම්බන්ධව ගොඩක් දේවල් අපි කතා බහ කරා. හැබැයි ප්‍රධානම දේ වන්නේ ඉතින් අද දවසේදී අපි ඉස්සරෝ ඉන්නේ කොතනද කියන එක ගැන අපි දැනගන්න පැසුරුගේ ෆීල්ඩ් එක මොකක්ද මේ කාරණා සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. දැන් ඉස්සරෝ විශේෂයෙන්ම ප්‍රොෆෙෂනලි කරන්නේ වෙඩින් ෆොටෝග්‍රෆි සහ මොඩල් ෆොටෝග්‍රෆි කියන කැටගරිස් දෙක. නැවතුණින් මම වෙඩින් ෆොටෝග්‍රෆි සම්බන්ධයෙන් අපි නිතර දෙවල කතා බහ කරන නිසා මම ඉස්සල්ලාම ගන්නවා මොඩල් ෆොටෝග්‍රෆි කියන දේ. දැන් මොඩල් ෆොටෝග්‍රෆි ගත්තහම විදේශ රටවල් නම් මේක තරම්ම වැඩිපුර අපි එකකින් අවධානයෙන් පසුවන්නේ නැහැ. මොකද ඒක ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක් නිසා. හැබැයි ලංකාව වගේ ආසියාතික රටක විශේෂයෙන්ම සංස්කෘතියක් සම්ප්‍රදායක් තියෙන රටක මොඩල් ෆොටෝග්‍රෆි කියන ලෙවල් එකට සහ ඒක ප්‍රොෆෙෂනලි කරියර් එක විදිහට කරනවා කියන්නේ එතන පොඩ්ඩක් ලොකු දෙයක් තියෙනවා සහ ඒක කතා කරන්න ඕන බොහෝ දේවල් ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සබ්ජෙක්ට් එක තෝරගද්දිත් ඔයාට හිතන්න සෑහෙන්න කාලයක් අවශ්‍ය වෙන්නේ නැති. මොකද අපේ රටේ මේ සම්බන්ධව කතා කරන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයක් ඉන්නේ. මොකද සමහර වෙලාවට ඒක ඒ පුද්ගලයාගේ පරිණාමය සහ ඒ මානසිකත්වය මෙන්න මේ දේවල් බලපානවා මේ හැම දෙයකටම. හැබැයි ඔබ මේ හැම දෙයක්ම කරන්නේ විධිමත් අධ්‍යාපනයක් සහිතව. ඇයි ඔයා මේ වගේ සංස්කෘතියක් තියෙන මෙහෙම ඉතිහාසගත දේවල් පිළිබඳව වැඩිපුර කතා බහ කරන මේ වගේ දේවල් විවේචනයට බඳුන් කරන රටක ඇයි ඔයා ඒ දේම සිලෙක්ට් කරගත්තේ? එහෙමයි. අපි නිවැරදි හැදෑරීමකින් යුක්තව මේ ශාස්ත්‍රය තුළ නියමාකාර නිර්මාණයක් කරනවා නම් එතකොට ඒ පිළිබඳ අපිට තියෙන්න ඕනි මේ තමන් පිළිබඳ විශ්වාසයක්. මම මේ කරන්නේ හරි දෙයක් කියන එක. මොකද අපේ සංස්කෘතියට පටහැනි දෙයක් කරොත් අපි සංස්කෘතියෙන් පොඩ්ඩක් පැත්තකට එන්න පුළුවන්. සහ අනික මම කරන මගේ රැකියාව විදිහට දැනට කරගෙන යන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි. එතකොට ඒ කස්ටමර්ලා එක්ක ගනුදෙනු කරද්දී මම දැනගන්න ඕනි මොඩලින් ෆොටෝග්‍රැෆි කියන එක මම ඉන්න ඕනි රේන්ජ් එක කොතනද කියන එක සහ මේ මොඩලින් ෆොටෝග්‍රැෆි වලදී අපි නියමාකාර කන්සෙප්ට් එකකට නැත්නම් අපි ලයිටින් ටෙක්නික්ස් එක්ක අලුත් ක්‍රියේටිව් වැඩක් කරනවා නම් ඒ දේ හරියට කරනවා නම් බාහිරින් එන දේවල් ගැන හිතන්න හොඳ නැහැ. කියන්නේ නිර්මාණයක් කරලා අපි ඒක පබ්ලිෂ් කරාට පස්සේ ඒක දකින්න පිරිස විවේචනය කරන්න පුළුවන්. හොඳ කියන්න පුළුවන්. ඒ හැම දෙයක්ම බාර ගන්න ඕනි සහ අපි මේක නියමාකාරව සංවිධානාත්මකව ඒ නිර්මාණය කරලා එළියට දානවා නම් ඇත්තටම සමාජ බාහිර දේවල් ගැන හිතන එක මම මගේ විදිහට දකින්නේ නැහැ. රයිට්. මම හිතන්නේ හොඳ උත්තරයක් අපිට ලැබුණා ඉසුරකින්. දැන් ඉසුරු මේ අපි දන්නවා මේ ඡායාරූපකරණය ගැන කතා කරනකොට මේ ලයිටිං
පැත්ත තමයි මේ ගොඩක් වැදගත් වන මාතෘකාවක්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු විසු. ඔව් මුලින්ම කියන්න ඕනි මේ ලයිටින් සම්බන්ධ කියන්න කලින් මම මේ ශේෂ්ත්‍රයේ ලයිටින් එක්ක වැඩ කරන්න ඇත්තටම මාව තල්ලු කරේ. නැත්තම් මට ඒ මාර්ගය පෙන්වුවේ සහ මාව දිරිගන්වලා ඒ සම්බන්ධයෙන් මට දැනුම උපරිම ලබා දුන්නේ මේ මහේෂ් ගංගනාත් මගේ ගුරුතුමා. ඒ ආචාර්ය සහ ඒ ස්තුතිය මේ වෙලාවේ මම අනිවාර්යෙන් එතුමාට පුද කරන්න ඕනි. මොකද මගේ ටර්නින් පොයින්ට් එකක් කිව්වොත් එතන හරියටම හරි. මොකද මගේ සචිත් බුද්ධික කියලා මගේ යාළුවෙක් ඉන්නවා මගේ කැම්පස් එකේ. එයාගේ ඇඳුරුම් මාර්ගයකින් තමයි මම මහේෂ් අයියා ළඟට යන්නේ. මුලින්ම යන්නේ ලයිටිං ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. ඊට පස්සේ තමයි අයියා කිව්වේ ක්ලාස් එකට එන්න මේ වැඩ ටිකක් කරගෙන යමු කියලා. ඉතින් එතන ඉඳන් තමයි ලයිටිං එක වැඩ කරන්න මට ආස හිතුනේ සහ මගේ ඒ ගමන පටන් ගන්නෙ. රයිට්. අපිට මේ ඡායාරූප කිහිපයක් බලන්න පුළුවන් ඉසුරුගේ වැඩ. ඉසුරුත් එක්ක කතා කරන ගමන් අපි ඡායාරූප ටිකත් බලමු. රයිට්. මේටින් අපිට කියන්නකෝ විස්තර මේක. මේක ඇත්තටම මට එක දවසකින් ඔලුවට ඇවිල්ලා පහුවෙන්ද කරපු වැඩක් මේක. මේක ඇත්තටම යූස් කරලා තියෙන එක ලයිට් එකයි. මට ඇත්තටම අවශ්‍ය වුණේ නේචර් බියුටි එක. මේක කිසිම මේකප් එකක් පාවිච්චි කරලා නැහැ. හැබැයි ලෙන්සස් දෙකක් විතරයි ග්‍රීන් කලර් දාලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ නැචරල් බියුටි කියන එක. නේචර් එකත් එක්ක කොහොමද කාන්තාව කියන එක්කෙනා නැත්තම් මොඩල් කියන කෙනා බ්ලෙන්ඩ් කරලා කරන්න පුළුවන් වැඩක් කියන එක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඒ වගේ කන්සෙප්ට් එකකට කරපු ෂූට් එකක් තමයි මේක. කියන්නේ මේක කිසිම මේකප් එකක් පාවිච්චි කරලා නැහැ. රීටච් එක වුණත් අනවශ්‍ය ලෙස යන්නේ නැතුව සිම්පල් විදිහට තමයි ගිහිල්ලා එඩිට් එකේ වුණත් අර ස්වභාවික ගතිය සහ අර මට ඕන වුණා ග්‍රීන් එක පොඩ්ඩක් වෙනම තැනකින් එක ඩොජ් ඇන්ඩ් බර්න් කියන ටෙක්නික් එකෙන් පොඩ්ඩක් ඒ ටික එන්හැන්ස් කරලා ගන්න. ඉතින් තමයි මේකේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක ඉවර වෙලා තියෙන්නේ. රයිට්. අපි තව ඡායාරූප කිහිපයක් බලන්න පුළුවන් ඉසුරුගේ. ඔව්. රයිට්. මේ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මේක ඇත්තටම ලයිටින් එක කරපු වැඩක්. මේකේ කී ලයිට් එකයි ඊට පස්සේ තව ලයිටින් දෙකක්. ඒ කියන්නේ ඔක්කොම ලයිටින් තුනක් එක්ක තමයි ගියේ. එකක් දම් පාට කලර් එකෙන් එක ලයිට් එකක් සහ යෙලෝ ලයිට් එකෙන් බෑක් ලයිට් එකක් ඒක. ඒක ඒ වගේ ලයිටින් තුනක් පාවිච්චි කරලා කරපු ෂූට් එකක්. මං හිතන්නේ මේ හරි වෙන වැඩක් නේද ඇන්ජි? රයිට්. එතනදී අපි අතට මේ මොඩල් ෆොටෝග්‍රැෆිත් එක්ක අපි බලන්න ඕනේ එතන තියෙන ආර්ට් එක නේද? ඒක ඒ මානසිකත්වයෙන් බැලුවොත් අපිට ඒකේ තියෙන ආර්ට් එක ඇත්තටම පේනවා. ඒක වෙනස් කලාවක්. ඉතින් ඒ කලාව ඉසුරු කියනවා වගේ හරියට ඉගෙනගෙන හොඳ හැදෑරීමකින් තමයි කරන්නේ. දැන් විශේෂයෙන්ම මේ මොඩල් ෆොටෝග්‍රැෆි කියන දේ සම්බන්ධව අපි කතා කරන්න ඕනේ ලයිට්නින් සම්බන්ධව. අපි පොඩ්ඩක් ඒ ගැන කතා බහ කරමු අපි. කියමු. ලයිටින් ගත්තාම ප්‍රධාන වශයෙන් ටෙක්නික්ස් කිහිපයක් තියෙනවා. ස්ප්ලිට් ලයිට්, රැම්රන් ලයිට්, ලූප් ලයිට්, බටර්ෆ්ලයි, ෂෝට් ලයිට්, බෝඩ් ලයිට් ඔය කියන එක ටෙක්නික්ස්. ඒ කියන්නේ අපේ සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ අපේ මොඩලව ස්ටුඩියෝ එක ඇතුලේ ප්ලේස් කරන විදිහ සහ අපි ලයිටින් තියෙන පොසිෂන් එකත් එක්ක තමයි ඒ කියන ටෙක්ස්ට් ටික වල ඉෆෙක්ට් එක එළියට එන්නේ. ඒ කියන්නේ ස්ප්ලිට් ලයිට් කියන එක අපි මොඩල ඉස්සරහා කෙලින් තියලා එක සයිඩ් එකකින් ලයිට් එක පොසිෂන් කරලා ලයිට් එක යවපුවාම මේ එක සයිඩ් එකයි එයාගේ ලයිට් අප් වෙන්නේ. තුරු පැත්ත ඩාර්ක් වෙනවා. ඒ ටෙක්නික් එකට කියන්නේ අපි ස්ප්ලිට් ලයිට් කියලා. ඊට පස්සේ රැම්රන් ලයිට් එක කියන්නේ ඒ සබ්ජෙක්ට් එක අපි කැම ෂූට් කරන් ඉස්සරහින් දන්නා මොඩල ස්කෙලින් තියලා අංශක 45ක වගේ කෝණයකින් දාපුවාම මේ වම් පැත්තට මේ වගේ ත්‍රිකෝණයක් වැටෙනවා. ඒ වැටෙන ඒ ෂැඩෝ එක වැටුනහම ඒකට සාමාන්‍යයෙන් ඒක විග්‍රහ කරන්නේ රැම්රන් ලයිට් කියලා. අපි සාමාන්‍යයෙන් මොඩල කෙලින් තියලා එයාගේ ඉස්සරහම පොසිෂන් කරලා අංශක 45 වගේ කෝණයකින් ලයිට් එක උඩ ඉඳන් පාතට වැටෙන්න මේව කරපුවාම මේ නහයට යටින් සමනලයේ ආකාරයට ෂැඩෝ එකක් වැටෙනවා. ඒකට කියන්නේ බටර්ෆ්ලයි කියලා. ලූප් ලයිට් එක කියන්නේ අර වගේම ඒක අපිට පොසිෂන් එක හදා ගන්න ඕනි මොඩල ඉන්න විදිහ, එයාගේ හයිට් එක, ඒ දේවල් බලලා ඒ ටෙක්නික් එකට අපි ලයිටින් කරපුවාම මෙතන නහ එක පැත්තක පොඩි ෂැඩෝ එකක් වෙනවා. ඒකට කියන්නේ ලූප් ලයිට් කියලා. ඔය වගේ තමයි ඊතුරු ලයිටින් ටෙක්නික්ස් ටිකක් යන්නේ. ඊට පස්සේ ඔය කියන ඔක්කොම ලයිටින්
වර්ග ටික. ඒ කියන්නේ ෆිල් ලයිට්, කී ලයිට්, බැක් ලයිට්, රින් ලයිට් ඔය කියන ඔක්කොම ටික යූස් කරගෙන අපිට වෙනම වැඩක් කරන්න පුළුවන්. එතන මම මාසත් ඒ වගේ ලයිටින් එක වැඩ කරන්න. සාමාන්‍යයෙන් මගේ ෂූට් එකේදී එක ලයිට් එකකින් හෝ දෙකකින් 4කින් 5කින් වගේ යන විදිහට කියන්නේ අර තියෙන ටෙක්නික් ටික මූලික කරගෙන තමයි මේ හැමදේම වෙන්නේ. ඒ විදිහට තමයි ඊට පස්සේ මොඩලින් ෆීල්ඩ් එකේ ෆැෂන් ෆොටෝග්‍රැෆි කියන එනකොට සාමාන්‍යයෙන් ලයිටින් 6කින් විතර ෆිල් වෙනවා මොඩලව. කියන්නේ ෂැඩෝ වැටෙන්න විදිහක් නැහැ. එයාගේ උඩ ඉඳන් පාතටම එක ලයිට් කන්ඩිෂන් එකක් තියෙන්න ඕනි. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් ගැන හිතන්න ඕනි. ඉතින් ඒ ස්ටුඩියෝ ලයිටින් කියන එක හරි අමාරු වැඩක්. හැබැයි ඒකත් ඉගෙන ගත්තට පස්සේ ඒව හසුරවලා කරන වැඩ වලින් වෙනම අර්ථයක් ගන්න පුළුවන් ෆොටෝ එක ඇතුළට. රයිට් මම හිතන්නේ ඉස්සරහට තව ෆොටෝස් ටිකක් තියෙනවා අපිට බලන්න. බලලා කතා කරමු. රයිට් මිටි. අපි කියමුකෝ. විස්තර. මේක ඇත්තටම available shoot කරපු මගේ first time available shoot කරපු shoot එකක් මේක. කියන්නේ මේකේ fill එක විදිහට මම පාවිච්චි කරලා තියෙන reflector එකක් විතරයි. කියන්නේ මට මේ neck එක යට dark වෙන එක මූණ ඩාර්ක් එක කපා ගන්න අපේ තියෙන ambient light එකම රිෆ්ලෙක්ට් කරලා මොඩල් එකේ ෆේස් එකට යොදලා තියෙනවා. මේක available කරපු මගේ first time shoot එක. first shoot එක. first shoot එක. right මං හිතන්නේ මේ location එහෙම select කරගද්දී මේ location නම් අපේ ගෙවල් ලවටම තියෙන තැන් කිහිපයක් තමයි ඔය. එහෙම. මං හිතන්නේ මේ හොඳ ඇහැක් තියෙනවා. හොඳ ඇහැක් තියෙනවා. ඇහැක් තියෙනවා සහ හොඳ දැනුමක් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම දැනුම කියන දේ අත්‍යවශ්‍යයි. කර තමන් කරන වැඩේ ගැන අනිවාර්යයෙන්ම මූලික හැදෑරීම තියෙනවා. එතකොට තමයි මේ වගේ හොඳ අවුට්පුට් එකක් එන්නේ. දැන් මේ අපි දන්නවා මේ ඉස්සර මේ nude photography කියන එක අපි දන්නවා ඒක ආර්ට් එකක්. හැබැයි මේ අපේ මේ ලංකාව මේ පුංචි රට ඇතුලේ ඒක පාවිච්චි කරන වැරදි විදිහට. දැන් අපිට ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. ඇත්තටම nude photography ගැන කතා කරද්දී මම අවුරුදු 1කමාරක් විතර මේ පිළිබඳ හැදෑරුවා. එකක් මගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර රිසර්ච් එක නැත්තම් අපේ අවසන් ප්‍රොඩක්ෂන් එක උනේ ෆොටෝග්‍රැෆි හෝ ෆිල්ම් ඒ කියන දේවල්. මගේ ආසාවක් තිබ්බා ලංකාව තුළ මේ වගේ වැඩක් කරන්න. ඇත්තට මම ඒක කරා. මම ස්තුතිවන්ත වෙන්න ඕනි ඒකට මට සහයෝගය දක්වපු සියලු දෙනාටම. ඇත්තටම මොඩල්ස්ලා 3 දෙනෙක් මට ඒකට සහයෝගී වුණා. ඒක හැමදාමත් ඒ ස්තුතිය කට්ටියට පුද කරනවා. එකක් විශ්වාසයෙන් යුතුව මාත් එක්කේ වැඩේ කරපු එක ගැන. ඊට පස්සේ නියුඩ් සම්බන්ධව කතා කරනවා නම් ඒකේ අතීතයේ ඉන්නේ ෆොටෝග්‍රැෆි වලට කලින් කියන්නේ චිත්‍ර ශිල්පීන් විසින් මොඩල්ස්ලා ඇඳා 19 වන සියවසේදී මම හිතන්නේ මගේ මතකේ නිවැරදි. ඊට පස්සේ මේ කැමරාව සොයා ගැනීමත් සමග ඒ වකවානු වල හිටපු ඡායාරූප ශිල්පීන් විසින් අර ඇඳපු චිත්‍රත් එක්ක ඒ කට්ටිය මොඩල්ස්ලා යූස් කරලා ෆොටෝස් ගත්තා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ස්ත්‍රියගේ ස්ත්‍රී පාර්ශවය තමයි සඳහා යොදාගත්තේ. බොහොම සුළු වශයෙන් තමයි පිරිමි පාර්ශවය යොදාගත්තේ. ඒ කියන්නේ ස්ත්‍රී දෙවගණ කියන සංකල්පයත් එක්ක තමයි නියුඩ් ආර්ට් කියන එක ඒ කට්ටිය කියන්නේ ස්ත්‍රියගේ තියෙන ලාලිත්වය, රටා හැඩතල, රේඛා, ඒ කියන්නේ තියෙන ලයින්ස් ඒ දේවල් ග්‍රහණය කරගන්න කරපු දෙයක් තමයි නියුඩ් ෆොටෝග්‍රැෆි කියන එක. ඒක ඇත්තටම පිටරටවල් වල හරි සාර්ථක විදියට සහ හොඳ සාහිත්‍යමය කියවීමකින් යුක්ත ප්‍රේක්ෂක ජනතාවක් ඉන්න නිසා ඒ රටවල් වල නම් ඒ දෙයට තියෙන්නේ හොඳ පිළිගැනීමක්. ඒ කියන්නේ මොඩල්ස්ලට, ෆොටෝග්‍රැෆර්ස්ලට ඒ විදිහට. හැබැයි ලංකාව තුල ගත්තාම ඒක ටිකක් සාහිත්‍ය කියවීමකින් තොර පිරිසක් සිටින නිසාද නැත්නම් මොනෑම හේතුවක්ද මම දන්නේ නැහැ. මේ ඉතින් ඒ දෙයට තියෙන කියවීම ටිකක් අඩුයි සහ ඒ දේ එච්චර සාර්ථක මදි. රයිට් මම හිතන්නේ ඉසුරුත් එක්ක මේකෙන් පිළිබඳව තව පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හැබැයි ඒ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. බ්‍රේක් එකට යන්නේ මේ තව වීඩියෝ එකක් බලන ගම මේ Youth Art Beat.
හරි නැවතත් ඉතින් youth heartbeat අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ හැමෝම එකතු වෙන්නේ. ඉතින් ඉසුරු ලියනගේ ඡායාරූප ශිල්පියා තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් දේවල් කතා බහ කරා. ඇත්තටම දැන කියාගත යුතු දේවල් සහ අවබෝධ කරගත යුතු දේවල් මම හිතන්නේ බොහොම පැහැදිලි විදිහට ඔහු කිව්වා. ඉතින් තවත් දේවල් තියෙනවා කතා බහ කරන්න. විශේෂයෙන්ම දැන් අපි මේ කතා බහ කරමින් හිටියේ මේ nude photography කියන කාරණාව සම්බන්ධව බොහොම කියන්නේ ලංකාවේ ටිකක් අඩුවෙන් කතා බහ කරන්න මෙහි තියෙන මේ න්‍යායාත්මක පැත්ත ගැන. හැබැයි ඒක වැඩිපුර කතා බහට ලක් වෙනවා සෝෂල් මීඩියා හරහා විවිධ අයුරින්. කොහොම නමුත් මට කියන්න අවශ්‍ය වුණේ දැන් 19 වන සියවසේදී මේ සිතුවම් තමයි මේ නියුඩ් ෆොටෝග්‍රැෆි විදිහට එළියට ආව. එතනින් එහාට තමයි ඒ අය කාන්තාව යොදාගෙන මේ විදිහට මේ නියුඩ් ෆොටෝග්‍රැෆි කළේ. හැබැයි එහෙම කළේ ඒක කලාවක් විදිහට ඔවුන් අත්විඳපු නිසා. ඒ සිතුවම බොහොම අපූර්වට උන් රසවින්ද කලාත්මක හැඟීමකින් යුතුව. විශේෂයෙන්ම ඒ කාලේ වෙනකොට ඒ රටවල් වල ගෝත්‍රික ජනතාව හිටපු හින්දා තමයි මේ නියුඩ් ෆොටෝග්‍රැෆි කියන දේ ඇත්තටම සබ්ජෙක්ට් එකක් විදිහට එළියට ආවේ. ඉතින් මෙහෙම ඇවිල්ලා අද වෙනකොටත් හොඳ මට්ටමින් මේ දෙක කෙරීගෙන යනවා. මොකද ඒ රටවල් වල මේ සඳහා ඒ නීති සම්පාදනය කරලා තියෙනවා සහ ඔවුන්ගේ රසිකත්වය අනුව ඒ දේවල් ගොඩනැගිලා තියෙනවා. ඒ කලාත්මක රසයට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ලංකාවේදී මේ දේ ඊට හාත්පසින්ම වෙනස් විදිහට තමයි ඔබට ඉදිරිපත් වෙන්නේ. නියුඩ් ෆොටෝග්‍රැෆි කියනකොටම ඔබට අපෝ මොකද්ද මේ ෆොටෝග්‍රැෆිද කියන එකක් තමයි ඔළුවට එන්නේ. හැබැයි ඔබේ මනසින් ඔබ කාමරසය නැතුව ලිංගිකත්වය නැතුව හරි විදිහට මේ තියෙන කලාව භුක්ති විඳුවොත් ඔබට නියුඩ් ෆොටෝග්‍රැෆි තුල තියෙන ඒ රසය ඒ කලාත්මක බව ඒ සිතුවම බොහොම අපූර්වට විඳින්න හැකියාවක් තියෙනවා. එතනදී ඔබ පිළිගත යුතු දේ තමයි ඔබේ සාක්ෂරතාවය කොතනද තියෙන්නේ, ඔබේ මනස මොන වගේ තැනකද තියෙන්නේ කියලා. උදාහරණයක් විදිහට මම කියන්නම් ඉස්සර අපි බස් එකේ ගියොත් එහෙම බස් එකේදී අපි දකිනවා මවක් දරුවෙකුට කිරි දෙනවා. හැබැයි එතනදී අපි දකින්න ඕනේ එක හරි ඇහෙන්. අපි දරුවාට මව කිරි දෙන්නේ පුදුමාකාර වූ දාරක ස්නේහයකින්. හැබැයි කවුරු හරි කෙනෙක් ඒක ඒ රසයෙන් නැතුව වෙන විදිහකින් දැක්කොත් ඔහු හෝ ඇය දකින්නේ ඒ කාන්තාවගේ උඩුකය පමණයි. ඔතන තමයි වෙනස තියෙන්නේ. හැබැයි මේ වෙනකොට මං හිතන්නේ සමහර වෙලාවට ලංකාව ওই වගේ තත්වයකට පත් වෙලා තියෙන්නේ මේ වර්තමානයේදී අපි දකින මේ විවිධාකාර වූ ඡායාරූප දේවල් අවභාවිතයෙන් වෙන්නත් පුළුවන්. මෙන්න මෙතනදී හැදෙන්න ඕනේ කොතනද කවුද හැදෙන්න ඕනේ කාගේ දැනුමද වැඩි දියුණු වෙන්න ඕනේ මොන වගේ ආචාර ධර්ම පද්ධතියක්ද ගොඩනගෙන්න ඕනේ කියන කාරණාව ගැන කතා කරමු. සහ ඒ වගේම ලංකාවේ මේට තියෙන ලීගල් පැත්තෙන් තියෙන නීතිමය පැත්තෙන් තියෙන රාමුව පිළිබඳව පොඩි අවබෝධයක් අපි ලබා දෙමු. ඔව් මුලින්ම හැදෙන්න ඕනි කියන්නේ ඡායාරූප ශිල්පියා ඒ දේ කරන්න කලින් මනා හැදෑරීමකින් යුක්ත ඒ දේ කරා නම් ඒක මම හිතනවා හොඳ දෙයක් එළියට එයි කියලා. ඒ කියන්නේ නියුඩ් ආර්ට් කියන එක ගැන කිසිම හැදෑරීමකින් තොරව අපි මොඩල් කෙනෙක් ගෙනල්ලා නග්න කරලා ෆොටෝස් ටිකක් ගත්ත පළියට ඒක නියුඩ් ආර්ට් වෙන්නේ නැහැ. ඒක තුල යම්කිසි කියවීමක් තියෙන්න ඕනේ. ඇත්තටම ස්ත්‍රී දෙවගන නැත්තම් කාන්තාව මේ නියුඩ් ආර්ට් සම්බන්ධෙද්දී ෆ්‍රේම් එකකට ගන්නවා කියන එකම ලොකු කතාවක්. ඒ කියන්නේ ආයේ ෆ්‍රේම් එකක් ඇතුළේ හිර කරලා අපිට අතරින්න බෑ. කියන්නේ අතරින්න බෑ කියන්නේ යාගේ බොඩි ලයින්ස් කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක කැප්චර් කරපු පමණින් ඒක ප්‍රේක්ෂක අතරට අරන් යනවා කියන එක අවභාවිතයක්. ඒ කියන්නේ අපි ඒක කොයි වෙලේකවත් එයා අපහසුතාවයට පත් වෙන විදිහට ඒක ඒ නිර්මාණය කරනවා නම් ඒක නියුඩ් ආර්ට් වෙන්නේ නැහැ. කො අපිට ලයිටින් යූස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කන්සෙප්ට් එකක් එක්ක එයාව බ්ලෙන්ඩ් කරලා ඒ ෆ්‍රේම් ටික අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඒතර මගේ වැඩේදී මම කරේ ලයිට් ඇන්ඩ් ෂේඩ් ඒ කියන්නේ හියුමන් බොඩි ලයින්ස් ඇන්ඩ් ආටිස්ටික් ෆොටෝග්‍රැෆි කියන එක. එතකොට ඒ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක මට ඇත්තටම මොඩල්ස්ලගේ මූණු පේන විදිහට වැඩේ කරන්න අවශ්‍යතාවය තිබ්බත් මම එහෙම කරේ නෑ. මම කරේ ලයිට් ඇන්ඩ් ෂේඩ් ඒ හියුමන් බොඩි ලයින්ස් ඇන්ඩ් ආටිස්ටික් ෆොටෝග්‍රැෆි. කියන්නේ මේ කාන්තා දේහය ඒ කියන්නේ බොඩි ලයින්ස් ඒ ලැන්ග්වේජ් එක කොහොමද අපි එළියට අරන් යන්නේ ලයිටින් එක. ඒතර මම ලයිටින් සමහර වගේ 5ක් යූස් කරපු ඒවා තියෙනවා. සයිඩ් ලයිට් දෙකක් විතරක් යූස් කරපුවා තියෙනවා. ඒ කියන්නේ ෆොටෝග්‍රාෆ් වල තියෙන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් ගියේ ඔක්කොම. ඊට පස්සේ හයි කී ලෝ කී ඒ කියන ටෙක්නික් වලට කිහිපයක් ගියා. එක කන්සෙප්ට් එකකට ගියා. එක ඕඩර් එකක් ඒක ෆ්‍රේම් බයි ෆ්‍රේම් යන වැඩක්. ඊට පස්සේ ගොඩක්ම ගියේ ලයිට් ඇන්ඩ් ෂේඩ් කියන මේ ෆීල් එක. කියන්නේ බොඩි ලයින්ස් එක අපිට දෙන්න ඕන පුළුවන් ෆීල් එක. ඒකේ එතකොට මොඩල්ගේ ෆේස් එක පෙවුනේ නැතුණාට එයාගේ බොඩි ලයින්ස් ටික තමයි ලයිට් අප් වෙලා තියෙන්නේ. අනිත් ඒරියාස් ඔක්කොම ඩාර්ක්. ඒ කියන්නේ ඒක දකින කෙනෙක්ට ඒ දේ දැක්කහම
අනවශ්‍ය හැඟීමක් එන්නේ නැහැ ඒ ෆොටෝස් ටිකේ. ඒ කියන්නේ කුමක් හෝ රසයක් තමයි ඒ දේවල් වලින් ග්‍රහණය කරගන්න පුළුවන් වුණේ. දැන් කිව්වා වගේ ලංකාවේ සෝෂල් මීඩියා වල පහුගිය දවස්වල අපි හැමෝම දැක්කා නිවුඩ් ආර්ට් කියලා පළවෙච්චි ඡායාරූප එක පෙළට ආවා. එක පෙළට. බයි ඒව තුල තියෙන්නේ නිවුඩ් ආර්ට් කියන එක නෙවෙයි. ඒවට මම කියන නම දන්නේ නැහැ මොකක්ද කියලා. ඒ හින්දම තමයි එකක් මොඩලර්ස්ලා මේ සම්බන්ධ දෙයකට අපි ඉන්වයිට් කරපුවාම එකක් බය වෙන්නේ. මොකද ඒ කියන්නේ හැමෝ මේ සම්බන්ධව කියවීමක් නැහැ ඇත්තටම. කියන්නේ නිවුඩ් ආර්ට් කියන එක සම්බන්ධව කියවීමක් හැදෑරීමක් කියන්නේ අපි දැන් මම ඇත්තටම පෞද්ගලිකව ඒ දෙයට කැමති හින්දා මම හොයලා බලලා ඒ දේවල් කොහොමද වෙන්නේ ඒ කියන එකත් එක්ක ඒ වැඩේ කරපු හින්දා ඒක ගැටලුවක් වුණේ නැහැ ඇත්තටම. නාගේ කිව්වා වගේ ඒ සම්බන්ධ අවභාවිතයෙන් ඒ දේවල් එළියට යන හින්දා තමයි සමාජය තුළ මේ ඒ නිවුඩ් ආර්ට් කියන කලාව සම්බන්ධ තැනක් නැති ඇත්තටම. දැන් උට ලංකාවේ තියෙන නීතිමය පැත්ත මොන වගේ නීතිමය කටයුතු වෙන්නේ? නීතිමය පැත්ත කියන්නේ ඒක අපි අනවසරයෙන් ඒක අපි මුදා හැරලා ඊට පස්සේ මොඩලර්ස්ලා ඡායාරූප ශිල්පීන්ට විරුද්ධව නඩු පැවරුවොත් ඒක ලොකු ගැටලුවක්. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එකක් මගේ ටික මම පබ්ලිෂ් කරලා නැහැ. මගේ වැඩේට මම යොදාගත්තා එක්සිබිෂන් එකේ තිබ්බා. ඒ ටික මම ළඟ විතරයි තියෙන්නේ සහ ඒක පබ්ලිෂ් වෙන්නෙත් නැහැ. එකක් හේතුව ඒ විශ්වාසය එක හේතුව සහ ඒ ටික මගේ පේජ් එකකින් හරි දැම්මොත් මම මොකද වෙඩින් ෆොටෝග්‍රැෆිත් එක්ක යන්නේ. මගේ හැදෑරීම සහ මගේ කැමැත්තට ඒ දේවල් වෙනසක්කට මම එක්ස්පෙරිමන්ට් කරාට ඒ දේවල් දැම්මොත් ක්ලයින්ට් බේස් එක අවුල් යන්න පුළුවන් චුට්ටක්. රයිට්. දැන් ඉස්සර මේ අපි දන්නවා මේ ඡායාරූපකරණේ මේ ඔක්කොම උනාට පස්සේ රීටචින් නැත්නම් මේ එඩිටින් කැලලට එනවා. දැන් මේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ෂූට් එකක් කරාම අපිට එඩිට් එකේ ගොඩ දාගන්න පුළුවන්, එඩිට් එකේ රීටච් කරලා ගොඩ දාගන්න පුළුවන් කියන වචන මේ ගොඩ දා ගැනීමේ වචනේ අපිට එනවා වැඩ කරනකොට. අපිට දෙන්නකො අදහසක්. කොහොමද හරියට රීටච් එකක් කරන්නේ සහ රීටච් එකට අපිට අයි රීටච් එක ඕන වෙන්නේ. අපිට පුළුවන් මේක මේ ෂූට් එකේදීම හදාගන්න. ඇත්තටම අර එඩිට් එකේදී ගොඩ දාගන්නවා කියන දෙයට මම ඇත්තටම පෞද්ගලිකව කැමති නෑ. ඒ කියන්නේ අපිට ඒ ප්‍රොඩක්ෂන් එක යන වෙලාවට කියන්නේ ෂූට් එක යන වෙලාවටම ඒ තියෙන ගැටලු ටික निराකරණය කරගෙන නියම එක්ස්පෝස් එකට අපිට ඒක කැප්චර් කරගන්න පුළුවන් නම් ඇත්තටම අපි එතනදී සාර්ථකයි. කියන්නේ මම ගොඩක් දුරට සමහර මගේ ෂූට්ස් තියෙනවා මම නැචරල් ලුක් එක උඩරිම තියාගෙන කලර් බැලන්ස් එකකින් නතර කරන්න හිතාගෙන කරන ඒවා. හැබැයි රීටච් එක කියන එක ඊට පස්සේ කලර් ග්‍රේඩින් කියන එක ඇත්තටම අවශ්‍ය දෙයක්. මොකද එකක් අපි ගන්න මොහොතේ තියෙන අඩුපාඩු ටික නැති කරගන්න පුළුවන් සහ ඒක ප්‍රේක්ෂකයා අතරට අරන් යනකොට අපිට පුළුවන් අපි හිතපු නැති මානකින් ඒක නවත්තන්න. කියන්නේ රීටචින් කියන දේදී සහ රීටචින් කියන දේ අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ තියෙන මම කරපු බ්‍රයිඩල් ෂූට් එකක්. අපිට මේ රූපය අරගෙන අපිට පැහැදිලි කිරීමක් කරන්නකො රීටචින් සම්බන්ධව සයිඩ් එක. රීටචින් කියන එකේදී වැදගත්කම කියන්නේ දැන් අපි බ්‍රයිඩල් ෂූට් එකක් කරපුවාම එකක් සැලුන් එකේ මේකප් ආටිස්ට්ලාගේ තියෙන ඒ හැකියාව ඒ දේවල් නීට් එක කියන්නේ දැන් මේ වගේ ෂූට් වලින් බලාපොරොත්තු වෙන්නේ අපි වෙඩින් ෆොටෝග්‍රැෆි සයිඩ් එකේදී කියන්නේ අපේ ප්‍රේක්ෂකයෝ නැත්තම් අපිත් එක්ක වැඩ කරන්න හිතාන ඉන්න කස්ටමර්ලාට අයිඩියා එකක් දෙන එක. එතකොට රීටචින් එකේදී පුළුවන් අපිට මේ තියෙන හැම අඩුපාඩුවක්ම නැති කරලා ලස්සන දෙයක් එළියට දෙන්න. කියන්නේ ස්කින් ටෝන් වල ඉඳන් ඊට පස්සේ අයිලයින්ස් ඊට පස්සේ ඇස් වල තියෙන ඒ ලයිට්නස් ගති ඊට පස්සේ ලිප් ලයින් වල තියෙන ඒ ලයින් හැම දෙයක්ම අපිට පුළුවන් අපිට අවශ්‍ය පරිදි කලර් ග්‍රේඩින් ඊට පස්සේ ස්කින් වල තියෙන සොෆ්ට් එක ඇත්තටම මම කියන්න ඕනේ රීටචින් වලදී මම දැක්ක ලොකු අඩුපාඩු ටිකක් තමයි සමහර අයගේ විවේචනයක් නෙවෙයි. කියන්නේ මම පෞද්ගලිකව කැමති නෑ කාන්තාවක් එක්ක කරන වැඩක් හෝ පිරිමි කෙනෙක් එක්ක කරන වැඩකදී බ්‍රයිඩල් ෂූට් වල විශේෂයෙන් ඒ ස්කින් ටෝන් එක අතිශෝක්තියට අරන් හොඳ නැහැ. කියන්නේ ඒවා නිකන් අර වාත්තු කරලා වගේ දිලිසෙනවා. ඒ කියන්නේ හැබෑවට එකපාරට ෆොටෝ එකට තව පාටක් කරන්න හොඳ නැහැ. හොඳ නැහැ. ඒ කියන්නේ ඒක උපරිමයෙන් ඒ තියෙන නැචරල් ලුක් එක ඇත්තටම ලස්සන. කාන්තාවගේ ඇත්තටම without makeup ලස්සනයි. ඒ කියන්නේ අර වගේ දෙයකදී රීටච් එකෙන් අපිට පුළුවන් තරම් සාධාරණයකින් යුක්තව ස්කින් ටෝන් එක තියාගෙන අඩුපාඩු ටික
නැති කරලා ඒ කලර් ග්‍රේඩින් වලට යන්න පුළුවන් නම් මම හිතනවා හරි සාර්ථකයි. රයිට්. ඔන්නම තමයි ඉසුරුගේ අදහස. ඉතින් මං හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා අපිට ලැබෙන කාල වේලාවත් එක්ක මං හිතන්නේ තව සුළු වෙලාවක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. වෙඩින් ෆොටෝග්‍රැෆි සම්බන්ධව පොඩ්ඩක් කතා බහ කරමු. දෙයක් කරියක විදිහට කරන්න ඒකනේ. ඔව් වෙඩින් ෆොටෝග්‍රැෆි කියන සබ්ජෙක්ට් එක ගත්තාම ඇත්තටම ඒක පුද්ගලයන් එක කරන්න තියෙන වැඩක්. කියන්නේ ඒක මම නම් කියන්නේ ඇත්තටම අපි වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ වෙඩින් එකට කලින් අපිට පුළුවන් නම් ඒ කස්ටමර්ට අපිත් එක්ක එකතු වෙලා කලින් ෆ්‍රී ෂූට් එකක් කරන්න හරි වැදගත් වෙනවා වෙඩින් එක දවසට. මොකද කට්ටිය එතකොට රිලැක්ස් එකේ ඉන්නේ වෙඩින් එක දවසට. දැන් සමහර මට තිබ්බ අත්දැකීම් තියෙනවා වෙඩින් එක දවසට හරි කන්ෆියුස් කපල් එකම. එතකොට අපි අර යා කට්ටියට පෙන්නන රිෆරන්ස් කියන්නේ අපි කරපු වැඩවල පෙන්නපු ඒ සාම්පල් විදිහට ඒ කට්ටියගේ ඒ ඩේ එකේ තියෙන හැපි එක ඒ මූමන්ට්ස් ටික කැප්චර් කරන්න අමාරු නෑ. හින්දා මගේ අදහසක් තියෙනවා වෙඩින් එකකට කලින් ෆ්‍රී ෂූට් එකක් කරන එකේ තියෙන ගුණාංගය තමයි ඒ අයියා හෝ අක්කා ඒ ක්ලයන්ට් අපිව අඳුර ගන්නවා. අපිත් එක්ක වැඩ කරද්දී අපේ කොහොමද ගනුදෙනුව වෙන්නේ, අපි කොහොමද ෆනි විදිහට මේක ෆ්‍රෙන්ඩ්ලි වැඩේ යන්නේ. එතකොට ඒ දේ වුණාම වෙඩින් එක දවසට හරි ලේසි අපිට වැඩේ කරගෙන යන්න. ඒක එකක් සහ වෙඩින් ෆොටෝග්‍රැෆි වලදී මම දැකපු දේවල් කිහිපයක් තියෙනවා මේ නවක ඡායාරූප ශිල්පීන් සම්බන්ධ. ඒ කියන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ රිස්ක් එකක්. කියන්නේ ඒක විතරයි අන්තිමට මතක සටහනක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒක වගකීමකින් කරන්න ඕනේ. දැන් මට තිබ්බ අත්දැකීම් තියෙනවා මගේ යාළුවන්ගේ වෙච්ච දේවල් වගකීම් පාර හැරලා බෑකප් එක නැතුව යනවා. එහෙම වුණාම ඒ වෙඩින් එක දවස් ආයෙ ගන්න අපහසුනේ. කියන්නේ මම කියන්නේ මේ ශේෂ්ත්‍රයට එන නවකීන්ට කියන්න තියෙන දෙයක් තමයි වගකීමක් ගන්න ඕනේ. වෙඩින් එකක් කරන්න කලින් මනා හැදෑරීමකින්. කියන්නේ කවුරු හරි ඉන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක් එක්ක ඇසිස්ටන්ට් විදියට ගිහිල්ලා ඒ අත්දැකීම අරගෙන ඒ කියන්නේ වෙඩින් එකේ ඕඩර් එකක් තියෙන්නේ. වෙල්කම් එකේ ඉඳන් පෝරුවේ සෙරමනි ඊට පස්සේ ෆන්ක්ෂන් එක ඔක්කොම ගිහිල්ලා ගොයින මේක දක්වා යන ටික ඊට පස්සේ ෆැමිලි ෆොටෝස් ඔය කියන හැම දෙයකම ඕඩර් එක ඔළුවේ තියෙන්න ඕනි ෆොටෝග්‍රැෆර්ගේ. ඒ කියන්නේ මනා හැදෑරීමකින් ඒ දේ කරගන්න ඕනි. ඊට පස්සේ ඡායාරූප ශිල්පයේ සම්බන්ධය මොනයම් හෝ හැදෑරීමක් එක්ක මේකට එන්න කියන එක කියනවා නවක ඡායාරූප ශිල්පීන්ට. ඉතින් වෙඩින් ෆොටෝග්‍රැෆි කියන එක ලොකු රිස්ක් එකක් අරගෙන ඒ කට්ටියගේ මූමන්ට්ස් ටික ලස්සනට එදාට කැප්චර් කරලා හැපි එකක් එන විදිහට වැඩේ කරලා දෙන්න පුළුවන් නම් මම හිතනවා හරිම සාර්ථකයි කියලා. රයිට්. ඉස්සර දැන් මේ අවසාන වශයෙන් මම කැමති අහන්න දැන් මේ අලුතෙන් අපේ ඉන්නවනේ බිග්ිනර්ස්ලා ඉන්නවනේ මේ ඡායාරූප ශිල්පයට එන්න කැමති අය. ඔබ මේ ඡායාරූප ශිල්පීන් එක්ස්පර්ට් කෙනෙක් හැටියට අලුතෙන් එන අයට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද? ඔව් මම තාම හැදෑරීම් කරනවා සහ මම තාමත් මගේ ගුරුවරයාට තමන් සංස්කරණය පිළිබඳ අධ්‍යයනය කටයුතු යෙදෙනවා. කියන්නේ මම දන්නවා ඇත්තටම දැන් මම 2015 තමයි මේ ඡායාරූප ශාස්ත්‍රයට එන්නේ සහ මම මුලින්ම කරේ මගේ S3 කියලා ෆෝන් එකක් තිබ්බා ඒකෙන් ෆොටෝ ගත්ත එක. මට ඒකෙන් අරගෙන ෆෝන් ෆොටෝග්‍රැෆි කියලා පේජ් එකක් තිබ්බා Facebook එකේ. ඒකේ අපේ කසුන් කියලා අයියා කෙනෙක් තමයි ඇඩ්මින් හිටියේ. ඉතින් මම පුළුවන් තරම් ෆෝන් එකෙන් වුණත් ක්‍රියේටිව් විදියට අරන් එඩිට් එකත් ෆෝන් එකේම පුළුවන් විදියට කරලා දාපුවාම ඒකේ සතිය අන්තිමට කවර් ෆොටෝ එක දානවා මේ ඒ සතිය ඇතුළේ දාපු හොඳම ෆොටෝස් ටික. මගේ ඔය වගේ වැටුණා එක දිගට දෙක තුනක්ම. මට ඊට පස්සේ මේකේ රහ අහු වෙනවා. ඊට පස්සේ කැම්පස් ගිහිල්ලා 70D කියන කැමරාව තමයි ෆස්ට් ටයිම් අතට ගත්තේ. ඉතින් මෙලෝ සසරක් දන්නේ නැහැ. මොකද ඒකේ මැනුවල් කරද්දී ISO shutter speed ඊට පස්සේ ඇපචර් කියන මේ තුනත් එක්ක තමයි ගනුදෙනුව යන්නේ. ඔක කොච්චර කිව්වත් තේරුන්නේ නැහැ මට ඇපචර් එකේ අගේ වැඩි වෙනකොට කට් වෙනවා depth of field එක හැදෙන්නේ මේ විදිහට කියන එක තේරුණේම නැහැ. ඊට පස්සේ මම කට්ට කාලා ඇත්තටම මම ඩාන්සින් කරපු හින්දා මම වෙඩින්ස් වලට යනවා නටන්න බෙර ගහන්න. ඒවෙන් සල්ලි එකතු කරගෙන කොහොම හරි ගන්නවා 70D එකක් මම. ඊට පස්සේ මමම හදාරනවා ඒකේ සෙටින්ග්ස් ටික මටම තේරෙනවා මම මේක ගහපුවාම මේ බ්ලර් වෙනවා පිටිපස්සේ ආ ඩෙප්ත් එක කියන්නේ මේක අපිට කට් කරලා ගන්නකොට මේක ඊට පස්සේ ඒ විදිහට තමයි මම හැදෑරීම් කටයුතු කරේ 2015 ඉඳන් කරාට මම 2019 අගභාගයේ තමයි පළවෙනි වෙඩින් එක කරන්නේ. එකක් මේ සබ්ජෙක්ට් එක ගැන තියෙන ගැඹුර හින්දා මට බයයි. ඒ 2009 ප්‍රොජෙක්ට් එක කරන්න කලින් මම අයියත් එක්ක ලයිට් අල්ලන්න ගිහිල්ලා මොඩල්ස්ලාගේ පෝසින් හදන ඒවා මොකද hina වෙනොත් එක්ක ඒ කියන්නේ මම නැටුම් කරලා තියෙන හින්දා මට මගේ ලයින්ස් එනවා ඇඟේ. මම මේ විදිහට කරලා පෙන්වනවා මේ විදිහට ඉන්න කියලා. එකක් ඇත්තටම මම ඒක ඒ නර්තනය කියන එක මේ ශාස්ත්‍රය තුල මට ඉදිරියට යන ලොකු හයියක් වෙලා තියෙනවා. මේ වෙනකන් සහ ඉදිරියටත් වෙනවා ඒක. ඉතින් කියන්නේ මම
නවකීන්ට කියන්නේ හැදෑරීමකින් එන්න අනිවාර්යෙන් මේ ශේෂ්ත්‍රීය ප්‍රවීණයන්ට ගරු කරන්න. මම මේ ළඟදී දැකපු ඒ කියන්නේ මම කියන්න ඕනේ ළඟදී දැකපු කීපයක් තමයි ෂූට්ස් 2-3ක් කරාට පස්සේ ප්‍රවීණයන්ට ගරහන එකක්. මම දන්නේ නැහැ වචනේ හරිද කියලා. කියන්නේ කට්ටිය අර කට්ටියට වැඩිය එක්ස්පීරියන්ස් තියෙනවා සහ ඒ අත්දැකීම් වලට ගරු කරන්න ඕනේ අපි. ඉතින් ඒ හින්දා ප්‍රවීණයන්ට ගරු කරන්න ඊට පස්සේ හොඳ හැදෑරීමකින් මේ දේ කරන්න සංස්කරණය ගැන හොඳ අත්දැකීම් ලබා ගන්න ඊට පස්සේ මොඩලර්ස්ලත් එක්ක ඊට පස්සේ ක්ලයන්ට්ස්ලත් එක්ක වැඩ කරද්දී ඒ කට්ටියට ගරු කරන්න ඕනේ. ඒ කට්ටියට හුම්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ පෞද්ගලිකව තමන් සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාශීලී වෙන්න ඕනේ. ඔය කියන දේවල් එක්ක කරගෙන ගියොත් මේ දේ සාර්ථක හොඳ ඉදිරි ගමනක් තියෙනවා සහ ඒ දේවල් වලින් තොර වුණොත් මම ඒ දේත් කියන්නම් සෝඩා වගේ තමයි වෙන්න වෙන්නේ. right. ඔන්න ඔමයි ඉතින් ඉසුරුගේ කතා බහ අද අපේ වැඩසටහනේ ගෙවන. ඉතින් ඉසුරු බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වුණාට. ඉතින් ඔබට ස්තුති කරන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න අවස්ථාව. ඔව් ඇත්ත වශයෙන්ම Youth Art Beat මේ වැඩසටහන චරණ ටීවී එකේ මාව සම්බන්ධ කරගත්ත ඒ සියලුම කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතියි. අපි වගේ නවකයන්ට මේ වගේ අවස්ථාවක් ලබා දීලා අපේ මොනියම් හෝ හැකියාවක් තියෙනවා දැනුමක් තියෙනවා නම් ඒක අපේ ප්‍රේක්ෂකයන් සමග බෙදා ගන්න අවස්ථාව ලබා දීම ගැන. ඊට පස්සේ මම මූලික වශයෙන් මගේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය ගුරු බවතුන්ට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මගේ මහේෂ් අයියා ඊට පස්සේ විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මගේ පවුලේ සියලු දෙනාටම තාත්තා අම්මා නංගි අම්මා නංගි කියන්නේ මගේ වැඩවලදී කියන්න බැරි තරම් කැපැසිටි එක උදව් කරන පිරිසක්. ඊට පස්සේ මගේ යාළුවෝ ටික ඩිලාන් රංග විශ්ව සචිත් තව නම් නොකියුණා නම් සමා වෙන්න ඕනි. මොකද මගේ මේ වැඩ තේරුම් අරගෙන මට මාර සප් එකක් දෙනවා මගේ අම්මයි නංගි දෙන්න. ඒ දෙන්නට බෙහෙවින් ස්තුතියි. මොකද අපේ අම්මා මම වැඩක් කරන්න ගියාම එයා උයාගෙන කරගෙන ඔක්කොම කරගෙන රෙඩි වෙලා ඉවරයි මටත් කලින්. පුතේ නැගිටින්නේ නැද්ද? යන්න තියෙනව නේද වැඩකට? මාව සූදානම් කරලා මගේ ඇඳුම් ටික මැදලා දීලා. ඉතින් බෙහෙවින් ස්තුතියි සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. right. ඉසුරු ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් සහ Facebook පිටුවක් තියෙනවා නම් Facebook page එකේ නම තියෙන්නේ ඉසුරුලිනගේ photography. මගේ දුරකථන අංකය 071 68 21 159 මගේ Facebook ප්‍රොෆයිල් එකේ තියෙන ඉසුරු ලියනගේ කියලා. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම. right. එහෙනම් ඉසුරු බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වුණාට. ඉස්සරහට කරගෙන යන වැඩ කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා Youth Art Beat වැඩසටහනෙන් අපි සුබ පතනවා. right. එහෙනම් අදට අපි වැඩසටහනෙන් සමුව රැගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. හෙටත් මේ විදිහටම දක්ෂයෙක් එක්ක එන්න බලාපොරොත්තු වෙන්න. අදට අපි සමුව රැගෙන යනවා මේ Youth Art Beat.